ඇත්තටම මෙතන අපි කරන්නේ ශ්‍රී ධර්මයේ ශ්‍රී සද්ධර්මය සාකච්ඡා කරනවා. ඒකයි කරන්නේ. ඉතින් ඒක ඇත්තටම අපේ දැන් අර අපි කිව්වනේ සෝවාන් මාර්ගින් එක්කෙනෙක් කරන්න ඕන කරුණු කීපයක්. ඒ කරුණු වලින් ඒ හතර එකක් තමයි කල්යාණ මිත්‍ර සේවනය, ඊළඟට ශ්‍රී ශ්‍රද්ධර්මයේ ඇසීම, ඊළඟට යෝනිසෝ මනසිකාරය, ඊළඟට ධම්මානුධම්ම ප්‍රතිපදාව. දැන් අපි ඒකේ ඉඳිමු කියන එක තමයි මට තේරුනේ. දැන් ඒකින්ද මේ හැදුවේ ඒකට ප්‍රොම්ප්ට් කරලා අපි වැඩ කරමු. දැන් මේ අපි කතා කරන එක වුණත් ඒ විදිහට. දැන් ඒකෙදී මම දැන් උගක්ම මේ යොමු කරන්න හදන්නේ අපි අර ධම්මානුධම්ම ප්‍රතිපදා කියන පැත්තට යනවා. ඒ පැත්ත ගැන කතා කරමු. දැන් මෙතෙන්දී මේ අප්‍රෝච් එක අලුත් කියන එකෙන් අදහස් කරන්නේ මමත් උගක් try කරන්නම්. ඕගොල්ලෝ හිතා ගන්න, ඕගොල්ලෝ අහගෙන ඉන්නකොට කරන්න මේ අර අපි මේක මේ අපි දැන් අහන දේ, අපි කතා කරන දේ අර යෝනිසෝ මනසිකාරයෙන් අහනවා. එහෙම නැත්නම් අර මේ සම්පජාන්න කිව්වේ. සති සම්පජාන්න කියන්නේ අපි බොහොම උනන්දුවෙන් මේක කොහොමද අපිට අපි තුල ක්‍රියා කරන්න කියලා විමසිල්ලෙන් අහගෙන ඉන්න කියන එක. විමසිල්ලෙන් කතා කරමු කියන එක. දැන් එතෙන්දී අපි අර ඔය ඉස්සෙල්ලත් කතා කරනකොට මට මතකයි මේ මෙයා එහෙම වුණත් කියන්නේ ඔය නිලන්තේ වුණත් කියන්නේ මේක අහනකොට නිකන් දැනෙනවා කියලා මට මේ කියන දේවල් එයාට කියනවා එයාට තේරෙනවා. දැන් මේ ඔය කියන එක මට දැන් මේ කියන්නේ මෙතන ඊගිනක දැනෙනවා. අන්නේ ඒ ගතිය ගන්න එක තමයි මම මේ කල්පනා කරේ. ඒකට අපි මම උත්සාහ කරන්න බලමු අපි කොහොමද ඒක ක්‍රියාත්මක වෙන්නේ කියලා. මම පොඩි අප්‍රෝච් එකක් මට හිතුණා. ඉතින් මේ අපි එහෙම කරමු. ඒකට ඔයගොල්ලන්ට වෙන මොන හරි අදහසක් තියනවද? අපි බලමුද ඉස්සෙල්ලා? ඒක හොඳයි. අපි බලමු. දැන් එතෙන්දී මම හිතාගත්තා මේ අපි මෙච්චර කල් කතා කරන්නේ දැන් දිගටම අපි කතා කරා සමාධිය ගැන කතා කරා, ඔය සතර සතිපට්ඨාන ගැන කතා කරා. ඒ ඔක්කොම කතා කරලා දැන් අපි ඇත්ත වශයෙන්ම මගේ ඇසෙස්මන්ට් එක ඇටියට දැන් මේ ඊයේ පෙරේද අපිට දැන් ඔය එක ප්‍රශ්න අහනකොට මට තේරෙනවා දැන් අපේ දැනුම අතින් අපිට තියෙනවා. ඒ කියන්නේ ධර්මය අහලා තියෙනවා කියන එක මෙතන ඉන්න ඔක්කොටම ඇත්තරමට තියෙනවා. දැන් සමහරවල් නිලන්ත එහෙම නම් කියයි මම වැඩි අහලා නැහැ කියලා. නමුත් ඒත් ඇතිතරමට තියෙනවා මට තේරෙන්නේ. චන්ද්‍ර උඩත් ඇතිතරමට තියෙනවා නේ. මොකද යම් දේවල් හොඳට දන්නවනේ. ඒක ඒ තරමට තියාගෙන අපි ඊළඟට යෝනිසෝ මනසිකාරය කියන එක නම් ඉතින් ඒක අපි කරනවනේ කොහොමද? එහෙනම් අපි ඕන එකක් දැන් බලන්න ඕනේ මේකේ අපි මේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන විදිහට හරි එක්ක හේතුඵලය ලැබෙන හැටි ගැන කතා කරන එක තමයි ඒක Taman තුළ ඇති වෙනවා කියන එක මට ඒක තේරෙනවා. මොකද අපි නිතරම වගේ එහෙම තමයි බලන්නේ. ඒ බලනවායි කියන එක තමයි ඇත්තටම ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා කියන්නේ. මොකද දැන් අපි ප්‍රතිපදාවේ හැසිරෙනකොට ඒ විදිහට තමයි අපි ඕනම දෙයක් දිහා බලන්නේ. දැන් උදාහරණයකට කිව්වොත් දැන් අර චන්ද්‍ර කිව්වනේ මුලින්ම දවස්වල ගියසුමාන එහෙම කිව්වේ අර මේ අපිට බලන්න පුළුවන් නම් මේ එන ඔක්කොම නාම රූප මේක අපිට අදාළ නැහැ. එහෙම නැත්නම් මේකට ඇලෙන්න ඕනේ නැහැ, ගැටෙන්න ඕනේ නැහැ. එතකොට ඒක සිදුවීමක් විතරයි. එතකොට අපි සංස්කාර එකතු කරගන්නේ නැහැ. දැන් ඒක තමයි අර යෝනිසෝ මනසිකාරය. දැන් ඔය පැත්ත බලලා ඒ පැත්ත තමයි මම කිව්වේ දැන් අපි කරන ක්‍රියාදාමය ගැන මම කතා කරේ. ඊළඟට අපි දැන් යන්න ඕන සබ්ජෙක්ට් එක මොකක්ද කියලා බැලුවා මට තේරෙනවා දැන් අපි බුදුහාමුදුරුවෝ කියලා දිනවනේ සතර සතිපට්ඨානය තමයි ඒ කායන මාර්ගය. සතර සතිපට්ඨානය තමයි අපි ඉන්න ඕනේ නේ. ඒක තමයි අපි ප්‍රගුණ කරන්න ඕනේ. එතකොට අපිට නිවන් ලැබෙනවා කියන එක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ. ඒක එක්කෝ අවුරුදු 7ක් කරන්න ඕනේ. එහෙම නැත්නම් මාස 7ක්, එහෙම නැත්නම් දවස් 7ක්. ඒ හරි විදිහට කරනවා නම් ඒකෙන් ප්‍රතිඵල ලැබෙනවා. දැන් ඒක ගැන කතා කරනකොට දැන් අපි අර සතර සතිපට්ඨානයේ කියන මේ කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව කියන හතරෙම අපි උඟක් කතා කරලා දින ඕවා ගැන. දැන් ඇත්තටම අපි දැන්
දැන් කායानुපස්සනාව ගැන කතා කරොත් ගොඩක් දෙනෙක් අපි දැන් ගියසුමනත් කතා කරනවා අපි දන්නවා මේ කය කියන එක මේක මේ භෞතික වශයෙන් තිබුණාට මේකේ තියෙන සංඥාව තමයි අපිට අපි මේ අල්ලගෙන ඉන්නේ කියලා. මේ අපි ඒකනේ අපි කියන්නේ ඔය මොකක් හරි රූපයක් දැක්කාම ඒක රූපේ. ඒක අපේ ඇතුලේ අපි හදා ගන්න. දැන් ඒක තමයි නිසා අනිත් එක අපි දැන් ගියසුමනේම කතා කරපු නිසා අපි දන්නවා මේ ශරීරයෙන් ඈත් වෙන්න ඕනේ අපි කියන. ශරීරය අපිට අදාළ නැහැ භෞතික ස්වභාවය අපිට අදාළ නැහැ කියන. ඒ නිසා මේ කායानुපස්සනාව ගොම ඕක තමයි අන්තිම ප්‍රතිඵලය ඇත්තටම. අන්තිමට දැන් කායानुපස්සනාවට වෙන වෙන භාවනාවල් තියෙනවා. ඒව පැත්තක ඒවෙන් අන්තිමට ඉතුරු එන්නේ අන්තිමට එන ඵලය තමයි ඔය කියන ප්‍රත්‍යක්ෂය. අපිට දැනෙන්න ඕනේ අපිට මේ ශරීරය කියන එකෙන් අයින් වෙලා ඉන්න පුළුවන් කියලා. කියන්නේ එහෙම නැත්නම් කියන්නේ මේ ශරීරය අපි අල්ලගෙන ඉන්නේ ඒක අතරින්න ඕනේ. ඒක යම් තරමකින් අර මම හිතන්නේ ඔයගොල්ලෝ හිතේ යාම අපි නම් එහෙම තාම දන්නේ නැහැ කියලා. නමුත් යම් තරමින් හරි ඔක දන්නව භාවනාවට ගියාම අපි ඒක මේ අපේ ශරීරය නිසසල කරගන්න අපිට පුළුවන්. එහෙම කියලා අපි ඒක ගමු. ඒක දැන් අර මම අර කිව්වේ අර ඉස්සර දැන් ඒ කතාව තියෙනව නේද කියලා විමසිල්ලෙන් බලන්න. මම ඒ කියපු එක යම් තරමකට පුළුවන් නේ. එතකොට මේ අපිට යම් කිසි සරප තියෙනවා කියලා තමයි මට තේරෙන්නේ. මොකද අපිට පුළුවන් භාවනාවේදී ශරීරයේ එක්ක සම්බන්ධ වෙන්නේ නැතුව අපේ අවධානය වෙනම තලයකට ගෙනියන්න පුළුවන්කම තියෙනවා. ඒකින් තමයි මම කියන්නේ අපි දැන් මේ සතර සතිපට්ඨානයේ කායानुපස්සනාව කියන එක වැඩි ගැඹුරට යන්නේ නැතුව ඒක පස්සේ කරමු වැරදි අපිට ආයේ ඕනකම වුණොත් අපව රීවිසිට් කරමු පස්සේ වෙලාවක. මොකද මට හිතෙන්නේ උඟක් අත්‍යවශ්‍ය මේක තියෙන අන්තිම හරිය. ඒක එතෙන්ට යන්න තමයි මම මේ කල්පනා කරන්නේ. ඊළඟට වේදනානුපස්සනාව කියලා කියන එකෙදිත් කරන්නේ අපේ අර තියෙන ගේ තියෙන වේදනාවල් අරම අයින් වෙනවා වගේම අපිට තියෙන සුඛ දුක කියන වේදනාවල් ඒවා ඔක්කොම ඒ තලවලින් අපි අයින් වෙන්න ප්‍රැක්ටිස් කරන එක තමයි අපි භාවනාවේදී කරන්නේ. අපි ඒක මේ වේදනානුපස්සනාවේ කියලා කියන්නේ නැති වුණාට අපි අර තලයෙන් තලයේ අයින් වෙනකොට ඒව තමයි නැති වෙන්නේ. ඊළඟට අර දැන් අපි කිව්වේ අපි දැන් අපිටම වාඩිලා ඉන්නකොට කොහේ හරි තැනක රිදෙනවා ඇඟේ. ඒකෙන් එන වේදනාව තුල ජීවත් වෙන්න ගියොත් වේදනාව වැඩි. හැබැයි අපි අවධානය එතනින් අයින් කරලා වෙන තැනකට ගෙනිච්චාම මේ වේදනාව නැතිලා යනවා. දැන් ඒකෙන් අපි ප්‍රත්‍යක්ෂ කරගන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන මේක වේදනාවට දෙමෙනවා. ඒ කියන්නේ වේදනාවක් මේ නිත්‍ය දෙයක් නෙවෙයි. ඒකත් නැති වෙනවා. අපි එතන අල්ලන් හිටියොත් තමයි අපිට මේක වේදනාව දුකක් වෙන්නේ. අල්ලන් නැතුව හිටියොත් දුකක් වෙන්නේ නැහැ. ඊළඟට චිත්තානුපස්සනාව ගැන කතා කරන්නේ අපි චිත්තානුපස්සනාවේදී ගොඩක් වෙලාවට අපි දන්නවා සිතිවිලි ඇවිල්ලා යනවා සිතිවිලිත් එක්ක අපි සම්බන්ධ වෙනවා ඒවා 90%ක්ම අපේ මනස තියෙන්නේ මනසෙන් තමයි අපිට මේ කරදර වෙන්නේ 80%ක්ම අපි එහෙමනේ ගණන් හැදුවේ ගිය පාරක් අර චන්දත් එක්ක කතා කරන වෙලාවේ ඉතින් ඒ නිසා ඒ ටික අපිට පුළුවන් ඒ චිත ඒ කියන්නේ සිතවිලි එන එක සිතවිලි ඇවිල්ලා ඒවෙන් අයින් වෙලා ඉන්න අපිට ඒ කියන්නේ සති සම්පජාන්නේ හදාගෙන අපිට ඉන්න පුළුවන්කම පුළුවන්. නැත්නම් අර මයින්ඩ්ෆුල්නස් එක තියාගෙන ඉන්න පුළුවන්. යම් තරමකින්. දැන් මේ යම් තරමකින් කියන එක තමන් තෝරගන්න හිතාගන්න. ඊළඟට යන්නේ අපි ධම්මානුපස්සනාවට. දැන් ධම්මානුපස්සනාවේ කරුණු කීපයක්ම දින බුදුහාමුදුරුවෝ කියලා ඒ කියන්නේ ඒකෙදී ඔය පංච නීවරණ ධර්ම ගැන ඊළඟ සත්පොඥංග ගැන ඊළඟට ඒකේ අන්තිමටම ඒක ඉවර කරලා තියෙන්නේ මේ චතුරාර්ය සත්‍ය ගැන. ඒක තමයි මේ වැදගත් මේක. ඒකයි බුදුහාමුදුරුවෝ ඒක අන්තිමට කියලා තියෙන්නේ. අන්තිමේදී ඒක කියනකොටත් කියලා කිව්වා අර චතුරාර්ය සත්‍ය කියන එක හරියට මේ වනාන්තරයේ ඉන්න අලියාගේ අඩිසලකුණක් වගේ. ඒ අඩිසලකුණ ඇතුළට ඕනම වනාන්තරයේ වෙන ඕනම සතෙක්ගේ අඩිසලකුණක් ගෙනල්ලා දාන්න පුළුවන්. මොකද අරකින් අර ඔක්කොම කවර් ඔක්කොම අඩංගු වෙනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ ධම්මචක්කපවත්තන සූත්‍රයේදී පටන් ගත්තේ චතුරාර්ය සත්‍ය කතා කියලා.
දැන් ඒකෙත් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය කියන ඒවා අපිට දකින්න පුළුවන් වෙන්නේ අපි අර දුක කියන්නේ මොකද්ද, දුක නැtei කියන්නේ මොකද්ද කියන එක අඳුනගත්ත ගමන් අපිට මේ අපිට දැනෙනවා මේ දුක කියන්නේ මොකද්ද කියන එක. මම අර අපි කියන්නේ භාවනාවේදී අපි දිගටම ගිහිල්ලා තලෙන් තලේ ඉවර වෙලා ගිහිල්ලා දුක්ඛ සත්‍ය කියන එක මතුවෙනවා. ඒකෙදි අපිට ඒ දුක කියන එක දුක නැති තැන දැන් අපිට ප්‍රත්‍යක්ෂ වෙනකොටම අර ඊතුරු දෙක කියන්නේ දුක ඇති වෙන දුක කියන එක ඇති වෙන එකක්, දුක කියන එක නැති කරන්න පුළුවන් එකක් කියන එක අඳුර ගන්න පුළුවන්. ඒකට මම අර ගියසුමානේ කතා කරනකොට උදාහරණයක් කිව්වා මේ අපි කොහේ හරි නගරයක් ඇතුළට ගියාට පස්සේ අපි දන්නවා නගරෙට එන විදියක් දන්නවා, නගරෙන් එළියට යන විදියක් දන්නවා. ඒ වගේ අර ඒ විදිහට ඒක දැනගන්න පුළුවන් වෙනවා. අපි දුක කියන්නේ මොකද්ද, දුක නැtei කියන්නේ මොකද්ද කියන එක දැනගත්තොත්. ඒක තමයි චතුරාර්ය සත්‍යයේ දින පළවෙනි එක. ඊළඟට දෙවෙනි එක අර අපිට මෙතනින් මේක ඇති වෙන එකක් කියලා දැනගන්න පුළුවන්කම. ඊළඟට නැති වෙනවා, නැති කරන්න පුළුවන් කියන එක දැන ප්‍රත්‍යක්ෂ වෙන එක තමයි. ওই තුනම වෙනවා එකපාරටම. හැබැයි ඊළඟ එක තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ කියන්නේ දුක නැති කිරීමේ මාර්ගය. දැන් ඒක දීලා තියෙන්නේ ඔය ඒක තමයි වැදගත් මෙතන. ඒ කියන්නේ දැනට. මොකද බුදුහාමුදුරුවෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කියනකොට කිව්වා මේක එකක් පෘථග්ජන ස්වභාවයෙන් ඉන්න අය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නේ එක්තරා මට්ටමකින්. හැබැයි ආර්ය පුද්ගලයා මේ ගමන් කරන්නේ තවත් මට්ටමකින්. ඒ නිසා ඒ දෙක තමයි දැන් අපි දැන් ඔය ගමන් කරනවා කියන එකේදී තමයි ප්‍රධානම අවශ්‍යතාවය. මොකද අපි කියවනේ ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඒ ධර්මයට අනුකූලව ප්‍රතිපදාව අපි ප්‍රතිපත්තිය දෙන්න ඕනේ. දැන් මම මෙතෙන්ටම මේක ගෙන ආවේ මොකද මේක තමයි අරටුව. එහෙම නැත්නම් මෙතන තමයි අපි හරියට වැඩ කරන්නේ. මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනවා. ඒක අපි තුල වඩව ගන්න ඕනේ. අපි තුලම ඒක ඇති වෙන්න ඉඩ අරින්න ඕනේ. නැත්නම් අපි ඒකේ හැසිරෙන්න ඕනේ. එතන තමයි මට දැන් ගේන්න ඕනේ. මම හිතුවේ දැන් ඒක ගැන මම කතා කරන්න කියලා හිතාගත්තේ අපි සුමානෙට එක වගේ අරගෙන පුළුවන් නම් එකක් එහෙම නැත්නම් දෙකක් අරගෙන ඒක කොහොමද අපි තුල වර්ධනය කරගන්නේ, හරි වර්ධනය වෙලා තියෙනවද කියලා හරි අපි විමසිල්ලෙන් බලන්න ඕන විදිය අපි කතා කරමු කියන එක තමයි මම දැන් හිතාගත්තේ. අපි දැන් එහෙම අපි දිගටම කරගෙන යමු කියලා තමයි මට හිතෙන්නේ. ඒක නිසා ඒක දැන් පටන් ගත්තද දැන් මම මේ ඔය කිව්වේ නිකන් අර මොකක්ද ඒකට කියන්නේ මේ ආරම්භයක් පටන් ගත්තා. දැන් එතන ඉඳලා අපි දැන් මේ මම හිතන් ඉන්නේ අපි අර සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, එතකොට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, ඊළඟට සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. දැන් ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අපි කොහොමද ගමන් කරන්නේ, අපි ගමන් කරන විදිය කොහොමද, ඒකේ වැරදි තියෙනවා නම් අපි හදාගන්නේ කොහොමද, මේ වගේ දේවල් තමයි මට හිතුනේ අපි කතා කරමු කියලා. දැන් ඒකෙදී අපි පටන් ගමු පළවෙනි මේකෙන්. ඒක කතා කරනකොට මම ෆෝමැට් එක හිතාගත්තේ දැන් අපි බුදුහාමුදුරුවෝ කියලා දෙනවා මේක පෘථග්ජන ස්වභාවයෙන් යනකොට මෙහෙමයි, ආර්ය ස්වභාවයෙන් යනකොට මෙහෙමයි කියලා. ඒ නිසා අපි මේ දෙකම හැම ටොපික් එකකම දෙකම කියන්නේ හැම මාර්ගයේ හැම ස්ටෙප් එකකම මේ දෙපැත්තම අපි බලමු. මොකද ඒක මට හිතෙන ඒක වැදගත් කියලා දෙපැත්තම බලන එක මේ අපේ ගෲප් එකට ඔය දෙපැත්තම බලන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ඒකේ එහෙම බැලුවොත් තමයි වර්ධනයක් ඇති වෙන්නේ කියන එකත් මට තේරෙනවා. ඒකයි මම ඒක එහෙම කිව්වේ. ඒක හොඳයි නේද? එහෙම මම දැන් පොඩ්ඩකට නැවැත්තුවේ මේ ඔය සාරාංශය එතනින් පටන් ගන්න මේ මොකක්ද ඒකට කියන්නේ ආරම්භය. එතකොට අපිවම කම්පෙයාර් කරලා බලා ගන්න පුළුවන් අපි කොහෙද ඉන්නේ කියලා. හරියට. හොඳ අදහස. ඒක තමයි. ඊට පස්සේ ඕන අපිට කතා කරන්න පුළුවන් ඒ වෙයි මොකද්ද
ඇයි මෙතන නැවතිලා තියෙන්නේ? එක්ක මෙතනින් මෙහෙම මේක හිතෙන්නේ නැත්තේ ඇයි කියන එක තම තමන්ටම හිතා ගන්න පුළුවන්. වෙන විදිහට ප්‍රශ්න කළා ඒක විසඳ ගන්නත් පුළුවන් නේ. අපි එහෙම කරමු. ඒ මොඳයි නේද චින්තක? ඔව් ඒක හොඳයි. මේ මම හිතන්නේ මේ යන අතරතුරේ එක එක්කෙනා කියන්නේ දැන් එක එක්කෙනාට ප්‍රශ්න තියෙන්න පුළුවන් නේ. දැන් අපි සමහරලාට මම දන්නේ මේ ගෲප් එකේ එහෙම නැති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි ප්‍රශ්නයක් ගේන්න නිකන් පැකිලෙන ගතියක් වගේ. ඒ කියන්නේ තමන් ඉන්න තැන කියන්නේ ෂුවර් නැති වගේ. එතකොට ඒවා සුද්ධ කරගෙන ඒවා ක්ලියර් කරගෙන ඉස්සරහට ගියා නම් එතකොට මේ සම්පූර්ණ වෙනවා ඔය අවබෝධය. අන්න හරිය. ඒක හොඳයි. ඒ කියන්නේ අපි ඒ කාලෙම යන්නේ අනිත් එක ඔයා කිව්වා වගේ කියන්නේ ඒක එහෙම පැකිලෙන්න දෙයක් නැහැ මෙතනනේ. අපි ඔක්කොම දන්නවා අපි දන්නේ නැති දේවල් තියෙනවා. අපි දන්න දේවලුත් තියෙනවා. ඒවා බෙදා ගන්න එකනේ. හරි. ඔව්. ඒක. එහෙම හොඳයි නේද අයියටත් ඒක? අයියා අක්කා. ෆෝමැට් එක හොඳයිද? හොඳයි. නෑ ගෙලන්තත් ඉතින් කැමතිද නේ? මම ගෙලන්ත කැමති බබ්. ඒක ප්‍රායෝගිකත්වයක් තියෙනවා. ඔව් යාට ඕනේ. හරි. හරි අපි එහෙනම් පටන් ගමු මේ සම්මා දිට්ඨි කියන එක. දැන් ඔය සම්මා දිට්ඨි කියන එක ගොඩක් විදිහට මේ අපි ගන්න විදිහ වෙනස් එක විදිහට. දැන් හරි විදිහට දැන් බුදුහාමුදුරුවෝ කියපු විදිහට බුදුහාමුදුරුවෝ සම්මා දිට්ඨි කියන එකේදී කිව්ව කෙලිම පෘථග්ජන ස්වභාවයෙන් ඉන්න අය සම්මා දිට්ඨිය කියන එක හරියටම මෙන්නුම් කරලා කිව්වේ මේ කර්ම ශක්තිය තියනවා කියන එක. කියන්නේ කර්මය කියන එක ගැන අවධානයෙන් එහෙම නැත්නම් නියම අවබෝධයෙන් ඉන්න ඕනේ කියන එක. ජීවත් වෙන්න ඕනේ. එතෙන්ද බුදුහාමුදුරුවෝ කිව්වේ මේ හේතුඵලවාදයේ තියෙනවා. යමක් කරොතින් ඒකට ප්‍රතිඵලයක් දෙනවා. ඒක ප්‍රයෝජනෙට ඒක තමයි පෘථග්ජන පුද්ගලයා තුළ තිබිය යුතු සම්මා දිට්ඨිය. දැන් ඊට අමතරව බුදුහාමුදුරුවෝ කිව්වා ඔය එක මේ අපි ඔය හොඳින් ජීවත් වෙන්න පුළුවන් ක්‍රම ඔය මේ ඒ වගේ දේවල් ඔක්කොම අදාළ වුණේ මේ පෘථග්ජන ස්වභාවයෙන් ඉන්න එක්කෙනාගේ තියෙන ගතිය තියෙන්නේ මොකක් හරි දෙයක් ප්‍රතිඵලයක් ගන්න. ඒකට බුදුහාමුදුරුවෝ දීලා තියෙන්නේ මේ අපි හොයනවා මොන හරි මොකක් හරි එකක් හොයනවාමයි. එන්නේ ඒ ගතියට උදව්වක් වශයෙන් තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ මේක මේ හේතුඵලවාදයේ තියෙනවා. ඒකම කර්ම ශක්තිය කියලා එකක් තියෙනවා. කර්ම තමන් කරපු දේ තමයි චේතනාම්බික්කවේ කම්මං වදාමි කියන එක තමයි බුදුහාමුදුරුවෝ මේ විශේෂයෙන්ම ඒ අයට අඳුනලා දුන්නේ. ඒ කියන්නේ පෘථග්ජන ස්වභාවයෙන් ඉන්න කෙනා ඒක දකින්න ඕන. ඒක තමයි ඒගොල්ලෝගේ නියම. දැන් ඒක දැන් සමහර වෙලාවට පෘථග්ජන ස්වභාවයෙන් ඉන්න කෙනා ඒ සම්මා දෘෂ්ටි කියන එක ඉතින් එක විදිහට කියන වෙන විදිහට. සමහර අය ඉඳන් කියනවා නෑ ඔක මේ බුද්ධ ශාසනය තමයි අපිට තියෙන එකම ගැලවීම. ඒක හිතයාගෙන ඒක බිලීව් කරනවා වගේ එකක්. ඒවා ඉතින් ඒක වරදක් නෑ. උනාට නමුත් ඒක කියන්නේත් මේ බුද්ධ ශාසනය කෙරේ විශ්වාසයක් තියාගන්න. ශ්‍රද්ධාව ඇති කරගන්න. ඒක තමයි සම්මා දිට්ඨිය කියන්නේ. කියන එක තමයි ගොඩක් දෙනෙක් තව කියන්නේ. දැන් ඔය ඔක්කොම අර භෞතික බලන්න පුළුවන් ඔය අපේ ඔය පෘථග්ජන ස්වභාවයේ ඉන්න අයට තියෙන දේවල් දැන් ඕගොල්ලෝ තව ඔය වගේ ඊට වඩා ගොඩක් දේවල් අහලත් ඇති. ඒවයි ඇති වටිනාකමක් නැහැ කියන එකත් හුඟක් දුරට ඕගොල්ලන්ට තේරෙනවා. ඒ නිසා මේක නරකම නැහැ. වටිනා නැති කියන එකකින් අදහස් කරේ ආර්ය ස්වභාවයෙන් බලනකොට ඕකේ බලන්න ලොකු දෙයක් නැහැ. ඕවා සාමාන්‍ය විදිහෙන් මිනිසෙක් වශයෙන් ජීවත් වීමට කළ යුතු දේවල්. ඊට අමතරව ඒක ගැඹුරුම තැන තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ මේක කර්ම ශක්තියෙන් තියෙන එක. කර්මය කියන්නේ තමන් මොකක් හරි කරොත් වැරද්දක් කරොත් ඒකට ප්‍රතිඵලයක් තියෙනවා. අර එකක් කරොත් ඒකට ප්‍රතිඵලයක් තියෙනවා. ඒක තමයි අර බුදුහාමුදුරුවෝ කියනකොට කිව්වේ මේ අපි බුද්ධ ශාසනය ගැන බුදුහාමුදුරුවෝ කියනකොට බුදුහාමුදුරුවෝ මුලින්ම කිව්වේ මේ සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. දැන් ඔය දෙකේදී කිව්වේ මේ සාමාන්‍ය පුද්ගලයා කියන්නේ පුදග්ජන පුද්ගලයා මේ පව් කරොතින් මේක අඳුර ගන්න පව් කරොතින් මේ ඵල විපාක තියෙනවා නරක ඵල විපාක.
පින් කරොතින් මේ හොඳ ඵල විපාක තියෙනවා. ඒක තමයි සාමාන්‍ය. හැබැයි සතිච්ච පරියෝදපණං ඒතම් බුද්ධානුශාසනං. බුදුහාමුදුරුවෝ කිව්වා නමුත් මගේ ශාසනයේ තියෙන්නේ මේ කෙලෙස් නසා. සතිච්ච පරියෝදපණ. ඒ කියන්නේ කෙලෙස් නැසුවොත් තමයි මම කියන ප්‍රතිඵලය ලැබෙන්නේ. දැන් ඕකේ තියෙනවා අර ඔය පෘථග්ජන ස්වභාවයෙන් ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨි කියන එක දෙකට බෙදලා. ඒ කියන්නේ සබ්බපාපසකරණං කුසල සුපසම්පදා කියන එක තමයි කර්මයේ පවතිනවා කියන්නේ. කර්මය හැටියට ප්‍රතිඵල ලැබෙනවා. ඒක තමයි පෘථග්ජන ස්වභාවයේ ඉන්න අයට. හැබැයි කෙලෙස් නැසනවා කියන එක තමයි ආර්ය ස්වභාවයෙන් ඉන්න කෙනාට කියන්නේ. එතකොට කෙලෙස් නැසපු කෙනාට විතරයි නිවන් දකින්න පුළුවන්. දැන් එතකොට පෘථග්ජන ස්වභාවයෙන් ඉක්කෙනා අරවා කරනකොට එයාට අවදි වෙනවා ඔය සම්මා සංකල්ප කියන එක. ඒක නිසා තමයි ඒක එහෙම තියුවේ. ඒක ගිහිල්ලා ඊළඟට එයා ඒ සම්මා සංකල්පය ඇති වෙනකොට ඊළඟට එයා සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන ඒ පෘථග්ජන ස්වභාවයෙන් හිටියත් අර කියන අදිෂ්ඨාන එහෙම නැත්නම් ඒකට අර කියන අරමුණ තියෙන නිසා. ඒ කියන්නේ කර්ම ශක්තියෙන් තමයි මේවා වෙන්නේ කියන අරමුණ තියෙන නිසා මේ ටික කෙරෙන්නේ යම්කිසි සංවරයකින්. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව ඒ ඔක්කොම සංවරයකින් කෙරෙන්නේ. ඊළඟට සම්මා වායාමයට ආවම කර්ම ශක්තියෙන් සිද්ධ වෙන දේවල් තියෙන නිසා අපි අර ඒවා අයින් කරලා හොඳ පැත්තම ප්‍රයෝජනයට ගන්න බලනවා. ඊළඟට සම්මා සති කිව්වහම ඒ සතියේටම අපි යෙදෙනවා. සතිය යෙදෙනකොට අපි දන්නවා කෙලිම මේ කර්ම ශක්තිය තියෙන නිසා අපි හොඳ කටයුතු සම්මා කටයුතුම කෙරෙන්න ඕනේ කියලා. ඊළඟට සම්මා සමාධි කිව්වහම ඒ සම්මා කටයුතු කෙරෙන්න ඕනේ කියන එක සම්මා සමාධියේ ඉන්න ඕනේ කියන එක තමන් අවබෝධ කරගන්න. දැන් එතෙන්දී ගොඩක් වෙලාවට ඉතින් අපි ඔය දැනට ඔය සාමාන්‍ය ලංකාවේ වැඩියෙන් කෙරෙන්නේ ඔය පන්සල් වලින් එහෙම කරන ඒවා වරදක් නෑ. ඒ වගේ වෙයි තියෙනවා පොඩි ප්‍රතිඵල. දැන් ඔය සිල් ගන්න කියන එක. එතකොට සතියෙන් ඉන්න ඕනේ කියන එක, පන්සල් ආවට මේ සංවරව ඉන්න ඕනේ කියන එකට, ඊළඟට නිතර භාවනා කරන්න ඕනේ කියන එක, එක්ක බණ අහන්න ඕනේ කියන එක. ඒ වගේ ඒවා ඉතින් ඔය ආරෂ්ඨාංගික මාර්ගයේ යම් කරුණු. දැන් ඔකේ එකම වැඩේ තියෙන්නේ දැන් ඒ වගේ ඒවා තිබුණාට ඒ ඇක්ටිවිටීස් ටික තිබුණාට ඕක ඒව කරන අය අර කියන සම්මා දිට්ඨිය මත කරනවද කියන එක තමයි ප්‍රශ්නේ. ඉතින් ඒක නිසා ඒක Taman දැනගන්න ඕනේ මේක සම්මා දිට්ඨියෙන් තමයි මේක කරන්න ඕනේ. සම්මා දිට්ඨිය මොකද්ද? හේතුඵල වාදයේ නැත්තම් කර්මය කියලා එකක් තියෙනවා. ඒ Taman කරන කර්මය අනුව තමයි Tamanට ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ කියන එක මතක තියාගෙන අර ටික ඔක්කොම කරනවා නම් එතකොට Tamanට මතකට එනවා මේ බුදුහාමුදුරුවෝ කිව්ව නිවන කියන එක. නිවන කියන එක තමයි ලබා ගන්න ඕනේ කියන්නේ. ඒ මත කටයුතු කරනවා නම් ඔය ආරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන එකනා ටිකෙන් ටික නැඹුරු වෙන්නේ සම්මා සති සම්මා සමාධි කියන පැත්තට. එහෙම ගිහලා සම්මා සමාධි කියන එකේ යම් කාලයක් කොයි වෙලාවක හරි නියමත ප්‍රතිඵල ලැබනකොට එයාට ලැබෙන ප්‍රතිඵලය තමයි අර දුක කියන්නේ මොකද්ද, දුක නැtei කියන්නේ මොකද්ද කියන එක හරි යම් කිසි ප්‍රමාණයකින් අර සතර සතිපට්ඨානයේ ලැබෙන ඒ සහනය ඒ කියන්නේ කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන එකේ යම් තරමක සහනයක් දැනෙනකොට Tamanට අර ආර්ය මාර්ගයට ඇතුළු වෙන්න අවශ්‍යතාවය ලැබෙනවා. මුගක් වෙලාවට ආර්ය මාර්ගයට ඇතුළු වෙනවා. ආර්ය මාර්ගයට ඇතුළු වෙනවා කියනකොට කියන්නේ සෝවාන් මාර්ගයට ඇතුළු වෙනවා. එහෙම නැත්නම් සෝවාන් මාර්ගයේ ඉන්න. ඒක සෝවාන් ඵලස්ත හරි සෝවාන් මාර්ගස්ත හරි වෙනවා. ওই දෙක තියෙනවා. දැන් මම කිව්වේ අර පෘථග්ජන ස්වභාවයෙන් යන ටික මම ඒක ටික බොහොම ඉක්මනට කරලා ඉවර කරේ. මොකද ඒ ටික අපි සාමාන්‍යයෙන් දන්න දේවල්. හැම වගේ දන්න දේවල් මම ටිකක් අර සාරාංශ කරා විතරයි.
ඊළඟට අපි බලමු දැන් මේ ආර්ය පුද්ගලයා වශයෙන් කොහොමද මේක ගෙනියන්නේ කියලා. මේක මම පොඩි ආරම්භයක් අරන් තිනවා මීට ඉස්සෙල්ලා. ඒකින්ද තමයි මම මේක මතක් වුණේ මෙහෙම කියනනම් හොඳයි කියලා. මතකනේ අපි කතා වුණා සම්මා දිට්ඨි කියන එකේ තේරුම මොකක්ද කියලා. සම්මා දිට්ඨි කියන එකේ තේරුම මේ ආර්ය ස්වභාවයෙන් බලන කෙනෙකුට බලන්න ඕනකම තියෙන්නේ මේ සම්මා කියන වචනේ. මොකද සම්මා කියලා කියන්නේ මේ හරි එකක් නෙවෙයි. දැන් ඉංග්‍රීසි වලින් කියනකොට මේකට කියන්නේ right view කියලා. මේක right view නෙමෙයි. මොකද right view කියලා කිව්වම ඕන කෙනෙකුට කියන්න පුළුවන් there is මේක තමයි මගේ right view එක කියලා එයාගේ කියන්න පුළුවන්. ඊළඟට අනිත් එක්ක කියන්න පුළුවන් නෑ මේ ඕක නෙමෙයි right view මේකයි right view කියලා. එහෙම නැත්නම් මේක ඕක wrong view කියලා කියන්න පුළුවන්. يعني වැරදි එක කියලා කියන්නේ. මෙතන ඒ සම්මා දිට්ඨිය කියන එකේ මෙතන බුදුහාමුදුරුවෝ දේශනා කරනකොට මට තේරෙන්නේ මේ හරියටම කිව්වේ දිට්ඨිය කියන එකේ තේරුම view කියන එකත් නෙමෙයි. දැන් දිට්ඨිය කියන එක කියන්නේ view කියලා කිව්වම අපිට දර්ශනය. අපි මොකක් හරි දිහා බලන ඇන්ගල් එක බලන විදිය කියලා. නමුත් දිට්ඨිය කියන්නේ එහෙම බලන එක නෙවෙයි. දිට්ඨිය කියන්නේ මේ Tamanට ප්‍රත්‍යක්ෂ වෙන දේ. එතන දිට්ඨිය කියන්නේ. එතන සම්මා දිට්ඨිය කියලා කියන්නේ Taman තුල ප්‍රත්‍යක්ෂයට ගන්නා දිට්ඨිය මේ දිට්ඨියට හරි එකකුත් නැහැ වැරදි එකකුත් නැහැ. ඔක මම කතා කරා ඔය ඉස්සෙල්ලා මට මතක චන්ද්‍රයෙන් මතකයි අපි කිව්වේ මේක මේ හරිත් නැහැ වැරදිත් නැහැ. සම්මා දිට්ඨිය කියලා කියන්නේ මේක හරි කියන්නේ සමන් තුළ ඒ දර්ශනය තියෙනවා නම් ඒ දැකීම දිට්ඨිය කියලා කිව්වහම ඒ ප්‍රත්‍යක්ෂය තියෙනවා නම් මේ ලෝකේ හරි දෙයක්වත් නැහැ වැරදි දෙයක්වත් නැහැ. ඔන්නෝක දැන් අර වගේ හිතට අරන් බලන්න ඔය අපි මම මේ කියන එක ඕගොල්ලෝ කොහොමද ඕක ගන්නේ කියන එක. දැන් ඕක තමයි අර මම කියපු පොඩ්ඩක් මේ සති සම්පජන්නව අහන්න කියලා. ඒ කියන්නේ මේ ලෝකේ හරි කියලා දෙයක්වත් නැහැ වැරදි කියලා දෙයක්වත් නැහැ. ඒ මොකද එහෙම කියන්නේ හරි කියලා කියන එක කියන්නේ සාපේක්ෂව. අපේ මනසින් හදාගත්ත සාපේක්ෂයක් මත තමයි හරි කියලා කියන්නේ. වැරදි කියලා කියන්නේත් අපේ මනසින් හදාගත්ත සාපේක්ෂයක් මත. එතකොට මේ මනසට ගන්න ඕනම දෙයක ප්‍රත්‍යක්ෂයක් නැහැ. ඒ නිසා සම්මා දිට්ඨි කියලා කියන්නේ ඒ සීමාවලට යට නොවන අත්දැකීම ප්‍රත්‍යක්ෂය. ඒක හොඳට මේ දැනුමට ගන්න සංකල්පයට ගන්න නෙවෙයි. මම ආයිපාරක් එක කිව්වොත් මේ අපි සම්මා දිට්ඨි කියලා කියන්නේ හරි දෘෂ්ටියවත් වැරදි දෘෂ්ටියවත් නෙවෙයි. මේක අපේ ප්‍රත්‍යක්ෂය. අපේ ප්‍රත්‍යක්ෂය තියෙන්න ඕනේ සංකල්ප වලින් තොරව. ඒ සංකල්ප වලින් තොරව ගන්නා ඒ දැකීම ඒ ප්‍රත්‍යක්ෂය තමයි සම්මා දිට්ඨිය කියන්නේ. මේ ආර්ය පුද්ගලයා දකින සම්මා දිට්ඨිය ඒකයි. එයා ගෙනියන එයාගේ సంతානය තුළ ඇති වෙන්න ඕනේ දැකීම මේ ලෝකේ තියෙන හැම දෙයක්ම සිදුවීම් විතරයි. ඒක හරි වැරදි කියලා අපි තෝරගන්නේ අපේ මනසෙන් තමයි ඒක හරි වැරදි කියලා තෝරගන්නේ. ඒකෙන් අපි මුලා වෙනවා. ඒක නිසා අපි දුකටපත් වෙනවා. මොකද අපි ඒක අල්ලගත්තොත් ඊළඟට අපි ඒක ගෙනෙන් ඒකත් එක්ක ගැටෙනවා, ඒකත් එක්ක ඇලෙනවා. ඒ නිසා අපි මේක අපේ සංසාර සාගරයට එකතු කරගන්න. දැන් ඔය කියන ස්ථාවරය අපේ හිත තුළ ඇති කරගන්න පුළුවන්. මේ සම්මා දිට්ඨිය කියන්නේ මෙන්න මේ එක විදියකින් බැලුවොත් ඇත්තටම මේක තමයි මේ නියම උපේක්ඛාව කියන්නේ. උපේක්ඛාව කියන එකෙන් අදහස් කරන්නේ මේ අපි මේවා ඩිස්ක්‍රිමිනේට් කරන්නේ නැහැ.
මේ තියෙන දේවල් හැම එකක්ම මේවා සිද්ධ වෙන විදිහට සිද්ධ වෙනවා. අපි ඒවට මේ මිනිස්සයා මේක කියන එක වැරදි, මේක නෙමෙයි කියන්න ඕනේ කියන හරි, මේක අර පාර යන මිනිස්සයා යන්න ඕනේ දකුණු පැත්තේ නේද කියලා කියන ඒවා ඔක්කොම අපි මනසින් කරගත්තේ. සම්මත වලට එකතු වෙලා අපි කියනවා මේක වැරදි, අරක හරි කියලා. මේ ලෝකෙ සිද්ධ වෙන්නේ මේ මනසට අදාළව කරනොත් ඒක හරි වැරද්ද තියෙනවා. මනසට අදාළ නැති වෙච්ච ගමන් හරි වැරදි කියලා දෙයක් නැහැ. ඒ නිසා අර සම්මා දිට්ඨිය කියන එකේ තේරුම අපි මනසින් තොරව, මනසට යට නොවි, මනසත් එක්ක තියෙන සම්බන්ධතාවයෙන් නැතිව දකිනා දැක්ම. දැන් ඒ දැක්මට චින්තකල මොනවාරි කියන්න හිතනවද? මම මේ කියන්නේ දැන් ඒ අර මේ ලෝකයේ ඇති වෙන දේවල්, හරි දේවල්, වැරදි දේවල්, මේ කොටිම මේ අපි ඔක්කොම මේ ඉන්ද්‍රිය වලට දැනෙන දේවල්, හරි දේවල්, වැරදි දේවල් කියලා නෑ කියලා තේරෙන්නේ සම්මයා දෘෂ්ටිය ප්‍රතිඵලයක් හැටියට නේද කියන එක තමයි මම අහන්න හිතුවේ. ඔව් ප්‍රතිඵලයක් හැටියට. දැන් එතකොට මේ ප්‍රතිඵලයක් හැටියට කියන එක ඒක දැන් ඒ විදිහට විශ්ලේෂණය වුණේ දැන් ඉස්සෙල්ලා අතනට යන්න ඕනේ නේද මේ ප්‍රතිඵලය ලබා ගන්න කියන එක තමයි ඔයාගේ ක්වෙස්චන් එක ඇත්තටම. හරි? ඒ කියන්නේ සම්මා දෘෂ්ටිය ඇති කරගන්න ඕනේ. ඒ කියන්නේ ඒක ඔය ප්‍රත්‍යක්ෂයක් නේ ඔයා කිව්වා වගේ සම්මා දෘෂ්ටිය කියන්නේ. ඒ දෘෂ්ටිය කියන්නේ මේ ප්‍රත්‍යක්ෂය මේවා මේ වර්ග කරන්න බෑ කියන ප්‍රත්‍යක්ෂ. එතකොට සම්මා දෘෂ්ටිය කියන්නේ අපි මේ බලන විදිහ ඒ අවබෝධය ඇති වෙන්නේ ඒ බලන විදිහ නිසා. හරියට. ඔව්. ඒක මම කියන එක හරියද? ඔව් හරි. ඒ බලන විදිය බලන නිසා කියන එකට දැන් මට තේරෙන විදිහට ඔයාගේ තියෙන මේ ප්‍රශ්නේ හරි ඔයා මේ පැහැදිලි කරගන්න හදන්නේ ඒකෙදී අපිට දැන් ඒ දෘෂ්ටිය නැතිකොට අපි කොහොමද මේක කරන්නේ කියන එක. මොකද අපිට ඒ දෘෂ්ටිය තියෙනවද නැද්ද කියන එක අපි දන්නේ නැහැනේ. එතකොට අපි මේක දැන් ඒක තමයි අපේ දැන් ආර්ය පුද්ගලයා ආර්ය මාර්ගයේ ඉන්නකොට ඔය ප්‍රශ්නේ එනවා. මොකද ඔය ප්‍රශ්නෙන් තමයි අපි බලන්නේ මේක දැන් ඔය කියන කතාව හරි මට පැහැදිලි, නමුත් ඕක කොහොමද කරන්නේ කියන එක. ඒ ටිකත් ඇති ආර්ය පුද්ගලයාට ඔය කියන අවබෝධය ලැබුණානේ. මේ කියන්නේ මේ අපි මේ සම්මා දෘෂ්ටිය කියලා කියන්නේ ඩිස්ක්‍රිමිනේට් කරන්නේ නැතුව ඉන්න ඕනේ කියන එක. ඒක තමයි අපි මාර්ගයේ ඉන්න කෙනාට තියෙන්න ඕන දැනුම. ඒ දැනුම තියාගෙන ඉන්න එක මාර්ගයේ ගමන් කරන කෙනා තුළ පවතින ඕන නිසා තමයි මම මේක දැන් කිව්වේ. එතකොට ඊට පස්සේ මේකේ යම් කිසි දවසක මේ ඵලය ලබා ගත්තොත්, මාර්ගයෙන් එක්කෙනා ඵලය ලබා ගත්තොත් අන්න ඔයා කියපුවා අනිත් ඩයිමෙන්ෂන් එකේ නැත්නම් අනිත් ඇන්ගල් එකෙන් හැම එකක්ම බලන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ එතකොට සම්මා අර ප්‍රත්‍යක්ෂ වෙච්ච දේ හිමම තියෙනවා එතකොට. දැන් ඕකට කිට්ටුවෙන් යන මොන හරි තියනවාද කියලා හොයන්න එපා. ඔය කියන කතාවට දැන් ඕකට කිට්ටුවෙන් යන ඒවා ටික තමයි මම ඊළඟට කියන්නේ නැති. අපි දැන් කතා වුණානේ මේ මොහොතේ ඉන්න ඕනේ කියලා. අපි දැන් ඔය ඉතින් දැන් අර අක්කහෙමත් එක්ක මතක කියවනේ මේ මොහොතේ ඉන්න ඕනේ කියලා මේ හාමුදුරුවෝත් කියනවා, හැමෝම කියනවා. අපි කොහොමද මේ මොහොතේ ඉන්නේ? ඔතන ප්‍රශ්නේ තියෙන්නේ. හැමෝම ඉඳන් කියනවා මේ අතීතය ගිහිල්ලා ඒක ඉවරයි. අනාගතය ඉස්සරහට එන්න තියෙන්නේ. ඒක එයිද නැද්ද දන්නේ නැහැ. නමුත් අපිට ඉතුරු වෙලා තියෙන්නේ මේ මොහොත විතරයි. දැන් මේ මොහොත විතරක් කියන එක අපි කොහොමද ඒක පරිහරණය කරන්නේ?
එහෙම නැත්නම් මේ මොහොත කියන එකත් සංකල්පයක් විදිහට තමයි අපි ගොඩක් වෙලාවට අල්ලගෙන ඉන්නේ. නෑ නෑ මම මේ මොහොතේ ඉන්නවා කියලා අපි සංකල්පයක් විදිහට අල්ලන් ඉන්නවා නම් අපිට වෙලා තියෙන්නේ අපි අර එනේ වතාරිනවා මේවා දානවා තාමත් අපි අපේ මනස ක්‍රියා කරනවා. මේ මනස ක්‍රියා කරනකන් අපි අර මේ මොහොත කියන එකත් සංකල්පයක් වෙලා තියෙනවා. දැන් මේ සංකල්පයේ වට අඩු ගන්න තියාගන්න එක ලොකු දෙයක්. නමුත් සංකල්පයට වඩා අපිට පුළුවන් නම් ඊට යටට යන්න. අන්න අපි අර ඩිස්ක්‍රිමිනේට් වෙන්නේ නැති එහෙම නැත්නම් හරි කියන්නේ මොකද්ද වැරදි කියන්නේ මොකද්ද කියන්නේ නැති තැනට යනවා. එතනදී අපි කියවනේ හරි කියන්නේ මොකද්ද වැරදි කියන්නේ මොකද්ද කියන එක. ඕකම තමයි අර අපි කියන්නේ අතීතයේද අනාගතයේද කියලා. ඒ වගේම පැති දෙකක් තියෙනවා. පැතිකඩ දෙකක් තියෙනවා. ඒ දෙක නැතුව මැද්දට වෙලා ඉන්නවා. මධ්‍යම ප්‍රතිපදාව කියලා බුදුහාමුදුරුවෝ මේක කිව්වේ මේ මැදට වෙලා ඉන්න ඕන කියන එක. ඒ මධ්‍යම ප්‍රතිපදාවට ඉන්නවා කියන එකනේ ඒක අපි භාවනාවේදී පුරුදු වෙනවා. අපි භාවනාවේදී අපි සිතක එක කරලා භාවනාවේදී අපි සමත භාවනාවේදී ඕනනම් මුලින්ම අපේ හිත එහා මෙහා යන එක නවත්තගෙන ඊළඟට අපි යම් කිසි තරමකින් මේ මොහොත එක්ස්පීරියන්ස් කරනවා. මේ මොහොත අපි දකිනවා. මේ මොහොතේ අපි ඉන්නවා. ඒ ඉන්න නිසා තමයි අපිට දන්නේම නැතුව වෙලාව ගිහිල්ලා. මේ සමහර වෙලාවට ඔයගොල්ලන්ට හොඳටම දැනෙන්නේ නැති භාවනාවේ වාඩිලා ඉඳලා මුලින් දවස්වල නම් වෙලාව ගිහිල්ලා කියලා බලනකොට විනාඩි දෙකයි ගිහිල්ලා තියෙන්නේ. හැබැයි හරි විදියට මේ විදියට භාවනාවට වාඩිලා ඉන්නකොට එලාම් එක යනකම් දන්නේ නැහැ. එක්කෝ නැගිටලා බලනකොට පැයක් ගිහිල්ලා. මොකද ඒ අර කාලේ යන එක අපිට වැටුන්නේ නැහැ. දැන් මේ කාලේ යන්නේ නැති එක යන එක අපිට දැනුන්නේ නැති වෙන්න හේතු දෙකක් වෙන්න පුළුවන්. එකක් මොකක් හරි එකක් ගැන කල්පනා කර ඉන්නලා ඉවර වෙනකොට වෙලාව ගිහිල්ලා. ඒක අපි සාමාන්‍යයෙන් සිද්ධ වෙනවනේ. ගෙදර ඉන්නකොටත් සමහරවිට මොකක් හරි කල්පනා කරනකොට වෙලාව ගිහිල්ලා දන්නේ නැහැ. පරක්කු වෙලා යන්න ලෑස්ති. ඒක. අනිත් එක තමයි අපි මේ කල්පනා කරන භාවනාවේදී අපි ගොඩක් වෙලාවට කල්පනා කරන්නේත් නැහැ. මුකුත් නැතුව අයින් කර ගන්නවානේ. ඔක්කොම අයින් කරලා අපි ඉන්න තැන. එතන තමයි මේ මොහොත කියන්නේ. මේ මොහොත කියන එකට කාලයක් නැහැ. බුදුහාමුදුරුවෝ අකාලිකෝ කියලා කියන්නේ කාලයක් නැහැ. මේ මොහොත ඉන්නවා කියන එක තමයි මේ සම්මා දිට්ඨියට කිට්ටුම තැන. මොකද මේ සම්මා දිට්ඨිය කියන එකේදී අපි පවතින මේ අපි අර අතීතේ බලන්නේ නැහැ අනාගතේ බලන්නේ නැහැ කියන එකම තමයි අපි මෙතෙන්දි කරන්නේ. එතෙන්දී දැන් ඔය මම කියන එක තමයි මම අර නිතරම කියන්නේ මේ එළඹගත් සිහිය කියලා. එහෙම නැත්නම් ඒ කියන්නේ අපේ අවධානය තුළ අපි ජීවත් වෙනවා. දැන් අර යම් කිසි තරමකින් පොඩ්ඩක් හරි පැහැදිලි වෙන්න ඕනේ අර අපි මේ මොහොතේ ඉන්නවා කියන එක විශ්ලේෂණය කරන්න ඕනේ නේද? දැන් මම මේ කතා කරන සද්දේ නැවතිච්ච ගමන් මතුවෙච්ච ඒ නිහඬ නිසසලතාවය තුළ ඔයගොල්ලෝගේ අවධානය යොමු වෙලා තියෙන්නේ නැති මම ඊළඟට කියන්නේ මොකද්ද කියලා. ඒ පොඩි වෙලාව තුළ ඔයගොල්ලෝගේ අවධානය වෙන මොහොකටවත් යන්නේ නැතුව රැඳවිලා තිබුණා නම් ඔයගොල්ලන්ට දැනෙන්නේ නැති ඒ මොහොත තමයි හිටියේ. දැන් මේ මොහොත තප්පර 5ක් තප්පර 10ක් වගේ. නමුත් ඔයගොල්ලන්ට ඒ වටිනාකම තේරුන්නේ නැහැ. ඔය එච්චර තප්පර 10ක්ද තප්පර 5ක්ද ගියේ කියලා දන්නේ නැහැ. ඒක තමයි මේ මොහොත කියන්නේ.
දැන් ওই මොහොත කියන ඒ මොහොත කියන එක ඇතුළට ඇතුල් වුණොත් හරි විදියටම 100%ක් අපි ඒතොලට ගියොත් ඔයගොල්ලන්ටත් මේක දැනලත් ඇති ගොඩක් වෙලාවට මේ විදියට විශ්ලේෂණය වුණේ නැති නිසා එච්චර මේ රෙකග්නයිස් කරන්නේ නැතුව ඇති. ඒ මොහොතට අපි ඇතුල් වුණොත් වෙලාව යනවා කියන අපිට තේරෙන්නේ නැහැ. ඒක සහැල් වෙනවා, ඒකට සනීපයි ඔක්කොම තියෙනවා. දැන් ඕක තමයි අර සම්මා දිට්ඨිය. ආර්ය පුද්ගලයෙකු විසින් අනුගමනය කළ යුතු. එහෙම නැත්නම් සරිසරිය යුතු. එහෙම නැත්නම් පිළිපැදිය යුතු. එහෙම නැත්නම් පරිහරණය කළ යුතු සම්මා දිට්ඨිය කියන්නේ ඔන්න ඔය එක්ස්පීරියන්ස් එක. ඔය ප්‍රත්‍යක්ෂය. ඒ ප්‍රත්‍යක්ෂය මේ දැන් උනත් Taman තුළ තියාගන්න පුළුවන්කම තියෙනවා. දැන් ඇත්තටම ඔයගොල්ලෝ දැන් අහගෙන ඉන්නවනේ කියන එක. යම් කිසි ස්වභාවයකින් මේක යම් කිසි තරමකින් ඒ අවධානය තියෙනවා. ඒක වැඩි වෙලා තියෙන්නේ නැහැ. මොකද අපි දැන් කියපු එක ඊළඟට මොකද්ද මේ කිව්වේ කියන එක අපේ සංකල්ප වලට ගිහිල්ලා මේක තමයි මේ කියන්නේ කියලා පරිහරණය කරන්න හදනවා. එතකොට අර අවධානය විඳින්න පුළුවන්. නමුත් ඒ අවධානය මේ අපේ තියෙන මේ කියන්නේ අපේ තියෙන ඒ process එකේ තියෙන හොඳ දෙයක් තමයි ඒ අවධානය අපේ හදවත තුළින් දකින්න බලන. ඔය කියන වචන ටික හදවත තුළින් මේක එක්ස්පීරියන්ස් වෙන්න හැටි බලන. ඒක තමයි සාමාන්‍ය අපේ මනුෂ්‍යත්වයේ තියෙන එක මේ ඊටාම ගැඹුරින්ම තියෙන අපි ගෙන ආපු අවශ්‍යතාවය. නැත්තම් ඒකට අපිට කියන්න පුළුවන් වතුර තිබහා වගේ තිබහා. මේකට ඉංග්‍රීසියෙන් නම් කියනකොට longing කියලා කියනවා, thirst කියලා කියනවා. ඒ අවශ්‍යතාවය අපි තුල තියෙනවා. ඒක තමයි අපි මේක දැන් විනාය කියනකොට කියන්නේ මේක මේ ඇත්තටම අපේ ඉවොලුෂන් එකේ එක අංගයක්. මොකද මේක අපි හැමතිස්සෙම බලනවා මේ අපි නොදන්න දේවල් දැනගන්න. දැන් ඕක අපේ හදවතින් අපිට ඕක ඕනේ. හැබැයි ඕක අර මනසට ආපු ගමන් මනස කල්පනා කරනවා මේක දැනගන්න නම් අපි තවත් එකක් එක්ක සාපේක්ෂව බලන්න ඕනේ කියලා. එතන තමයි අපිට වරදී. එහෙම සාපේක්ෂව බලන්න දෙයක් නැහැ. දකින්න දේ දකින්න ඕනේ හරියට. ඒ නිසා තමයි අපි කියන්නේ අර මනසෙන් පොඩ්ඩක් ඈත් වෙන්න ඕනේ කියලා. එතකොට අපිට අර නියම දෘෂ්ටිය සම්මා දිට්ඨිය යම් තරමින් එක මාන වලින් දකින්නට පුළුවන්. ඒක දැන් අර ඔයා චින්තක කිව්වා වගේම අර ඒකෙදී අපිට නිරන්තරයෙන් මේ දැකීම ගන්න නම් අපේ අවධානය නැත්නම් අපේ ලැබගත් සිහිය යම් කිසි වෙලාවකදී ඔය දුක කියන්නේ මොකද්ද, දුක නැtei කියන්නේ මොකද්ද කියන තැන රැඳෙන්න ඕන. ඒකේ රසය දැනගෙන තියෙනවා. රසය කියලා කිව්වම වෙනසක් හිතේවි. නමුත් මට කියන්න තියෙන්නේ ඒ එක්ස්පීරියන්ස්, ඒ ප්‍රත්‍යක්ෂය ලබාගත් කෙනෙකුට ඔය කියන අර හරි කියන්නේ මොකද්ද, වැරදි කියන්නේ මොකද්ද කියන එක මේ ලෝකේ නැහැ කියන එක ඒක obvious. එහෙම නැත්නම් ඒක ස්වභාවයක්. ඒක නිරන්තරයෙන්ම දන්න දෙයක්. එහෙම නැති වෙනකොට අපි මාර්ගයේ ඉන්නකොට අපිට කරන්න තියෙන්නේ මේක තමයි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ කියන එක. ඒ කියන්නේ සම්මා දිට්ඨිය කියන එක මේ විදිහට බලන්න ඕනේ කියන එක ටික ටික අපි පුරුදු කරගන්න. ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා කියන්නේ ධර්මයේ ඕකයි. මේකේ ප්‍රතිපදාවෙන් අපි දැනගන්නවා. ප්‍රතිපදාවෙන් දැනගන්නවා කියන්නේ දැන් අපි අර කිව්වේ භාවනාවේදී
අපි දකිනවා මේක. යම් කිසි තරමකින් දකිනවා මේක මේ නිහඬ නිසසලතාවය තුළ අවකාශය තුළ ඉන්නකොට අපිට මේ වෙනස් වෙන දේ ස්වභාවයක් නැහැ. ඒවට කිසිම අදාළත්වයක් නැහැ. දැන් ඕකට සමහර අය දැන් සමහර අය ඕකට කියනවා සමාධිය කියලා. හරි, ඒක සමාධියේ යම් කිසි ස්වභාවයක්. ඒ සමාධියේ ඉන්නකොට අපි විතක්ක ਵਿਚාර කියලා කිව්වේ. ඒ වෙලාවේ විතක්ක කියලා කියන්නේ අපි මේ එකක්වත් තර්ක කරන්න ගන්නෙ නැහැ. නැත්නම් ඩිබේට් කරන්න ගන්නෙ නැත්නම් අපි ඩිස්ක්‍රිමිනේට් කරන්නේ නැහැ. කියන්නේ අපි මේක හරි මේක වැරදි ඒවා කියලා අපිට අවශ්‍ය නැහැ ඒක බලන්න. ඒක තමයි එතන තියෙන්නේ. දැන් ඔය සම්මා දිට්ඨිය ගැන කතා කරමු. දැන් අපි පොඩ්ඩක් ඒක ගැන කතා කරමු මේ එක්කෙනාගේ අදහස්. ඊට පස්සේ අනිත් එකට